අයිබෝන් පුතේ සුබ දහවලක් සියලුම මෙලුජනයන්ට අපි සූදානම් වෙමු එදා කතා කළ නතර කරපු දෙනත් එක්ක සම්බන්ධ වෙන්න අපි ගැටලු 45ක් කතා කරලා තියෙන්නේ අපි අද කතා කරන්න යන්නේ 46 වෙනි ගානේ ඉඳලා බලන්න පුතේ 46 වෙනි ගානේ තියෙන්නේ ඍජු කෝණස්ථාකාර බන්ධනක පතුලේ දිග 40 cm පළල 30 cm ජලය ලීටර් 2.4ක් අඩංගු වේ. ඒ ජල මට්ටමේ උසස පුතා දන්නවා ජලය ලීටර් 2.4ක් කියන්නේ පුතා. ජලය ලීටර් 2.4ක් මේ 46 වෙනි ගාන තිබු ජලය ප්‍රමාණය මේක ලියන්න ඕනි පුතේ. ජලය ප්‍රමාණය සමානයි 2.4 ලීටර් 2400 මොනවාද මිලිලීටර්. ඒ කියන්නේ 2400ක් වනාද ඝන සෙන්ටිමීටර් 2400යි. ජලය ප්‍රමාණය ලීටර් 2.4යි. ලීටර් 2.4යි කියන්නේ එතන මිලිලීටර් 2400යි. මිලිලීටර් 2400යි කියන්නේ එතන ඝන සෙන්ටිමීටර් 2400ම තමයි. එතකොට ඒක තමයි වොලියම් එක. පරිමාව හොයන සූත්‍රය තමයි මොනවාද? පරිමාව සමානයි දිග ගුණ කිරීම අලල ගුණ කිරීම උස. මේකට පරිමාව කියලාම ලියමු සිංහලෙන්. පරිමාව 2400යි පුතේ. පරිමාව 2400යි. කොහොමද? තිබූ ජලය ප්‍රමාණය ලීටර් 2.4යි. ලීටර් 2.4යි කියන්නේ මිලිලීටර් 2400යි. මිලිලීටර් 2400යි කියන්නේ ඝන සෙන්ටිමීටර් 2400යි. මේක දිග දීලා තියෙනවා පුතේ 40ක්. දිග දීලා තියෙනවා 40ක්. එතන පළල දීලා තියෙනවා 30ක්. උස දීලා තියෙන එක තමයි අපෙන් ගන්න. උස දීලා නැහැ. උසට අපි එච්ච පුර දාගන්න. ඒකට පරිමාව 2400යි. ඒක තමයි ජලය ප්‍රමාණය. ඒක තමයි 2400. දිග පතුලේ දිග 40යි. පළල 30යි. උස h. බලන්න. ඒකට අපිට පේනවා 4 වරක් 3 12යි බිංදු 2යි ගුණ කිරීම h සමානයි 2400යි. මෙතන 1200න් බෙදනවා. මේ පැත්තත් 1200න් බෙදනවා. 1200 කැපෙනවා. h කියාගේ තනි වෙනවා. බිංදු 2ට බිංදු 2 කැපුණා. 24ට 12ම 2යි cm කියලා එනවා. h ලගේ සෙන්ටිමීටර් 2යි. ඒ කියන්නේ මේ ජල මට්ටමේ උස සෙන්ටිමීටර් 2යි. නායන්සරයක් ගන්න කියනවා පොඩ්ඩක් අවධානයෙන් අහගෙන ඉන්න පුතේ. අපිට කියනවා ඍජු කෝණස්ථාකාර බඳුන පතුලේ දිග මීටර් සෙන්ටිමීටර් 40යි. පළල සෙන්ටිමීටර් 30යි. ජලය ලීටර් 2.4ක් අඩංගු වේ නම් ජල මට්ටමේ උස. පළමුව අපි ලියුවා ජලය ප්‍රමාණය ලීටර් 2.4. ඒ කියන්නේ පුතා මිලිලීටර් 2400. මිලිලීටර් 2400 කියන්නේ ඝන සෙන්ටිමීටර් 2400. ඒතර පරිමාව 2400 සමාන දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දිග 40යි පළල 30යි උස h. 40 වරක් 1200යි ගුණ කිරීම h. 1200න් මේ පැත්ත බෙදුවා මේ පැත්ත බෙදුවා h ලාගේ සමානයි සෙන්ටිමීටර් 2යි කියලා අවසන් පිළිතුරේ. අද උස්සන්නේ ගන්න තේරුනේ නැති ඇත්තේ. මොන ඊළඟට යනවා 47 වෙනි ගානට. බලන්න පුතේ 47 වෙනි ගාන. මෙන්න මෙහෙම කියනවා ටැංකියක ජලය ලීටර් 250ක් තිබේ. ටැංකියක ජලය ලීටර් 250ක් තිබේ. ඊළඟට මිනිත්තුවකට ජලය ලීටර් 5ක් ගමන් කරන නලයකට මෙම ටැංකියක් පෙරවීමට කොපමණ කාලයක් ගත වේද? මේ ගාන පොඩි දෝෂයක් තියෙන එක දීපු විදියට ගන්න පුතේ. ටැංකියක ජලය ලීටර් 250ක් තියෙනවනම් මිනිත්තුවට ජලය ලීටර් 5ක් වගේ නලයට ටැංකිය පෙරවීමට කොච්චර කාලයක් ගත වෙනවද කියලා කියනවනම් ආයි පුරවන්න දෙයක් නැහැ නේ. කෙනෙකුට දෙන්න පුළුවන්. නෑ ඒක අතාව මෙමය පුතේ. මේ ටැංකියක තියනවා කියන්නේ ජලය ලීටර් 250. ඒ 250 පුරවන්න ගිය කාලය යහන් මිනිත්තුවකට ලීටර් 5යි. පුතා දන්නවා මිනිත්තුවකට ලීටර් 5යි නම් මේ 250 තුල තියෙන අනේම බැලුවනම් මිනිත්තුව අපිට ලැබෙනවා. ඒකට අපිට මේක එනවා කාලය. සාමාන්‍යයෙන් මේක සූත්‍රයක් තියෙනවා පුතේ. කාලය සමානයි ධාරිතාවය බෙදීම ශීඝ්‍රතාවය කියන. ශීඝ්‍රතාවය
මේක 10 වසරේ තියෙන සූත්‍රයක්. නමුත් පුතා ඔබ නෙවෙයි දැන් හදන්නේ නැත්තේ. දැන් ඔයා හදන්නේ නැත්තේ සාමාන්‍ය විදිහට ඔයා කල්පනා කරලා බලනවා. මිනිත්තුවකට ලීටර් 5ක් නම් ලීටර් 5ක් පුරවන්න මිනිත්තු 1යි. ලීටර් 5ක් පුරවන්න මිනිත්තු 1යි. එතකොට 250 පුරවන්න කොච්චර වෙලා යනවද කියලා බලන්න. ධාරිතාවය වන 250 ලීටර් එක බෙදනවා 5යි ලීටර් per minute. මම මේ සූත්‍රයෙන්ම කරනවා මොකද චුටි වෙලාවකින් තව ටික දවසකින් ඔයාලා 10 ස්ටේඩියට එනවා. ඒ ලීටර් per minute L MIN ඍණ එක. කියන්නේ ලීටර් per minute කියන්නේ මිනිත්තුවට ලීටර්. මේ වෙනකොට මම හිතන්නේ විද්‍යාවෙත් මේක ටික ටික ඉගෙන ගන්න. මිනිත්තුවට ලීටර් 5ක වේගයෙන් ජලය එනවා. කොච්චර වේලාවකට මේක යනවද කියලා බලන්න. L කැපිලා යනවා. 25ට 5යි බිඳුවයි යන දිවිච්ච MIN එක උඩට එනකොට ධන වෙනවා. මිනිත්තු 50යි. ඔයා සාමාන්‍ය ගොඩේ විදියට හදනවා නම් මේක සාමාන්‍ය ගණිතමය පැත්ත නැතුව උදා ගන්නවා 250 නිකම්ම පහෙන් බෙදුවාම වෙනවා මිනිත්තු 50යි කියලා. ඒක ඔය ඇයි පහෙන් බෙදන්නේ? ඇත්තේ 5ක් පුරවන්න මිනිත්තු 1යි. මිනිත්තුවට 5ක් පෙරනවා කියන එකෙන් අදහස් කරන්නේ මිනිත්තුවට 5ක් පෙරනවා කියන එකෙන් අදහස් කරන්නේ ලීටර් 5ක වතුර ප්‍රමාණයක් පුරවන්නට ගත වන කාලය මිනිත්තු 1. එතකොට 250 ලීටර් බෙදනවා 5යි ලීටර් per minute. මිනිත්තුවට ලීටර් 5ක ශීඝ්‍රතාවය. මිනිත්තු 50යි. මිනිත්තු 50යි. 48 වෙනි ගාන. ගණකාපයක ගණකයක දාලයක දිග. ගණකයක ගණකයක් තුවක්කුටේ දිග පළල උස තුනම එක හා සමාන. ගණකයක දාලයක දිග සෙන්ටිමීටර් 40ක් වේ. මෙම ගණකය ගෙරවීමට අවශ්‍ය ජලය ලීටර් වලින්සයි. මේ ගණකය පුරවන්න අවශ්‍ය ජලය ලීටර් ප්‍රමාණය. මම මේ කතා කරන්නේ 48 වෙනි ගාන. මේක මම කියනවා පුතේ සාමාන්‍යයෙන් ඔයා මතක තියාගන්න ඕනම ද්‍රව මිනුම් වලදී කාලය සමාන වෙන්නේ ධාරිතාවය බෙදුවොත් කාගේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය කියන්නේ පුතේ ජලය ගලා යන වේගය. ජලය ගලා යන වේගය. මේ මොහොතේදී කියනවා නලයකින් ජලය ගලාගෙන එනවා කියලා. එච්චර වේගයකින්ද පුතේ ජලය එනවා කියන්නේ මිනිත්තුවට ලීටර් 5යි. ඒක තමයි මම ලීටර් per minute කියලා ඉන්ටර්නැෂනල් සිස්ටම් එකට මේ දැක්කේ. يعني පුතේ අන්තර්ජාතික ක්‍රමයට මෙහෙමයි කියන්නේ. තේරුණාද? මේ කොමන් සිස්ටම් එක කියන්නේ පොදු ක්‍රමය. ලෝකේ ඕනම තැනක ගණන් හදන්නේ ලීටර් per minute. MIN කියන එක තමයි මිනිත්තු වල සංකේතය. එතකොට මිනිත්තුවට ලීටර් කියනකොට ලීටර් කැපෙලා ගියා 250 බෙදුවම 50යි මොනවා මිනිත්. උදාහරණ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් වේගය කියලා පාඩමක් වෙනමම තියෙනවා 10 පන්තියේ. ඒක අපි කතා කරනකොට මේක තව දෙයක් පැහැදිලි වෙයි. 48 වෙනි ගාන. මොකක්ද කියන්නේ? ගණකයක දාරයක දිග සෙන්ටිමීටර් 40යි. මෙම ගණකය පෙරවීමට අවශ්‍ය ජලය ලීටර් ප්‍රමාණය. උදා දන්නවා ගණකයක් කිව්වම දිග පළල උස තුනම එක සමාන. පරිමාණ සමානයි පුතේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දිග 40යි cm පළල 40යි cm උස 40යි cm. තර cm වැඩි වුණාම cm තුනේ බලය. මෙන්න මේ බිංදු තුනම මෙතෙන්ට එනවා 1 3. හතර වරක් අතර 16යි 16 වරක් අතර 64 ඝන සෙන්ටිමීටර. 64,000 ඝන සෙන්ටිමීටර කියන්නේ 64,000 මිලිලීටර. ආංගික බෙදනවා පුතේ 1000න්. මොකටද ලීටර් 64යි කියලා අපිට පුළුවන් ගන්න. මොකද ලීටර එකට මිලිලීටර 1000ක් නිසා ඔන්න එක 1000න් බෙදුවා. එතකොට මිලිලීටර ලීටර වලට පරිවර්තන වෙනවා ලීටර් 64. මේ ඝනකයක් වූ ඝන වස්තුවේ වාජනේ දරන්න පුළුවන් උපරිම ද්‍රව ප්‍රමාණය ලීටර් 64යි පුතේ. මොකද දාරයක දිග සෙන්ටිමීටර 40යි කියන්නේ දිග 40යි පළල 40යි උස 40යි. අර බලන්න පුතේ පළවෙනි ගාන. එක්තරා නිවාස යෝජනා ක්‍රමයේ භාවිතා කරන ලද විදුලි ඒකක ගණන පිළිබඳ විස්තර පාත දැක්වේ. 40 50 60 70 80 නිවාස ගණන දීලා තියෙනවා 2 5 7 9 12 අවමදී. නිවසක භාවිතා කරන ලද වැඩිම විදුලි ඒකක ගණන කියන. වැඩිම කියව ගමන් අපේ ළමයිගේ ඔළුවට එන්නේ මාත්‍ය නේද මේ අහලා තියෙන්නේ කියලා. වැරදිනේ පුතේ. වැඩිම ඒකක ප්‍රමාණය කියන්නේ ඒකක 90. මේ සංඛ්‍යා ව්‍යාප්තියේ උපරිම කියන්නේ මෙහා
මේ සංඛ්‍යා ව්‍යාප්තිය වෙන්නේ 30 40 50 60 80 90 නේ. එනම් වැඩිම ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ 90. වැඩිම ඒකක ප්‍රමාණය කිය 90. විදුලි ඒක ගණනේ පරාසෙස උදේ පරාසෙ මම මේ කතා කරන්නේ 49 වෙනි ගාන රෝමිලක්කන් එක වැඩිම 90 රෝමිලක්කන් දෙක අපි ගන්නවා විදුලි ඒකක වල පරාසෙ ලොකු මගේ 90යි පොඩි මගේ 30යි 90 30ක් අඩු කරාම උත්තරේ 60යි 90 30ක් අඩු කරාම 60යි රෝමිලක්කන් තුනේ අහනවා මෙහි මාතය මොකද්ද පුතේ මාතය කියන්නේ වැඩිම වාර ගානක් එදුරු දත්තය මාතය වැඩි වාර ගානක් උදන් පේනවා දෙවතාවක් පස්වතාවක් හත්වතාවක් නවතාවක් 12වතාවක් 12වතාවක් එදුරු දත්තය තමයි 70 එහෙනම් මාතය වන්නේ 70යි රෝමිලක්කන් 4 වෙනි එකෙන් අහනවා මධ්‍යස්ථයස උදට මතකයි මධ්‍යස්ථයස වෙනවා කාලේ මේ සියලුම සංඛ්‍යා එකතු කරන්න ඕනේ පුතේ. නිවාස ගණන එකතු කරන්න ඕනේ. උඩ දීලා තියෙන සමාලාවට උඩට බලන්න උඩ ප්‍රකාශය තුල තියෙන්න පුළුවන් පුතේ. නිවාස සංඛ්‍යාව කීයද කියලා. මේක නෑ. එක්තරා නිවාස යෝජනා ක්‍රමයක භාවිතා කරන ලද විදුලියක ගණන පිළිබඳ විස්තර පහත දැක්වේ කියලා තිබුණට ඒ නිවාස යෝජනා ක්‍රමයේ තියෙන නිවාස ගණන කියලා නෑ. එහෙනම් ඒක එහෙම අපිට විසඳ ගන්න බෑ. එකතු කරන්න වෙනවා. එකතු කරනවා නම් 2 5 7යි 7 14යි 14 9 23යි 23යි 10යි 33යි 33යි 2යි 35යි 35යි 10යි 45යි සියලු සංඛ්‍යා එකතු කරාම 45යි නේද පුතේ ගන්න බුදා මෙතන සඳහන් කරලා තියෙනවා මේ සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරගෙන යනවා ආයිසරයක් ඔන්න බලන්න පුතේ 2යි 5යි 7යි 8යි 14යි 9යි 23යි 23යි 2යි 25යි 10යි 35යි 35යි 8යි 2යි 10යි 45 ඔන්න මම මධ්‍යස්ථය සමානයි 45ට එකක් එකතු කරා දෙනවා දෙකේ 46 එක බෙදනවා දෙකේ උත්තරය 23 වැනි අගේ 23 වැනි අගේ මතක මේක කරන විදිය සංඛ්‍යා ගන්නට එකක් එකතු කොට දෙකට බෙදනවා හරි මැද තියෙන එක හොයන්න ඒකට හරි මැද තියෙන එක හොයන්න පස්සේ ගැනගෙන නෝයා ඉන්නේ කොතනද බලන්න. ඒකේ ෂුවර් ගන්න. මොකටද? ලාස්ට් ටර්ම් ටෙස්ට් එක විතරක් නෙමෙයි. එතන කියන අහන හැම විභාගයකම මේ ගානක් තියෙනවා. 10 පළමු, 10 දෙවනු, 10 තුන්වෙනි, 11 වසර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි සහ ඕලෙව. නමුත් ඒ තරම් වටින පාඩමක් නෙමෙයි. නිකන් නෙමෙයි පුතේ කෙටි ප්‍රශ්නයක් නෙමෙයි ලකුණු 10 ප්‍රශ්නයක් තියෙනවා. තමන් සෙලමෙව කරන්න. ඉතින් පුතාගෙන් අහනවා මෙතනදී මාතපත්‍ය හරි මධ්‍යස්ථයක් හරි ඔන්න මධ්‍යස්ථය දැන් හොයාගෙන යන්න ඕනේ 23 වෙනි කොහොමද කරන්නේ 2යි 5යි 7යි 8යි 14යි 14යි 9යි එකතු වුණා පුතේ 23යි හරියටම 23 තියෙන්නේ කාගෙද 60 ඇති වෙන්න අපි ගණන් අද පොඩිසා මම ඒක තවත් පැහැදිලි කරන්න යන්නේ නේ සංඛ්‍යා ගණන ඔක්කොම 45යි එයාට එකක් එකතු කරාම 46යි ඒක දෙකට බෙදුවාම 23 වැනි උඩේ ඉඳලා ගැනගෙන එනවා පුතේ 2යි 5යි 7යි 7යි 14යි 9යි 23යි හරියටම වැට මායිමට වෙනවා 23ට වෙනවා කවුද 60 23 ගෙනිය කවුද 60 ඊළඟට යනවා මෙම නිවාස යෝජනා ක්‍රමේ නිවසක මධ්‍යන්හි විදුලි ඒකක ගණන සොයන්න එතකොට මධ්‍යන්හි විදුලි ඒකක ගණන හොයන ආකාරය මධ්‍යන්හි විදුලි ඒකක ගණන විදුලි ඒකක ගණන x සංඛ්‍යාත්මය f ඊළඟට f එක්ක x ගුණ කරාම ලැබෙනගේ fx තියෙනවා. මෙතනට එනවා 30යි 40යි 50යි 60යි 70යි 80යි 90යි පැහැදිලි ඔන්න මෙතන එනවා 2යි 5යි 7යි 9යි 12යි 8යි 2යි 9යි වෙන්නේ. එතකොට අපිට පේනවා මේක x තීරුව මේක f තීරුව fy xy ගුණ කරලා ගන්න තීරුව fx තීරුව 30 2 60යි 5 4 20යි ඒ කියන්නේ 200යි 7 35යි ඒ කියන්නේ 350යි 6 වරක් 9 54යි තව බිඳුවක් නව 540යි 12 බිඳුව බිඳුවයි 12 84යි පුතේ 840යි 8 වරක් 8 64යි 640යි දෙවරක් 9 18යි 180යි
මෙන්න මේ තීරය එකතුවට අපි කියන්නේ පුතා සිග්මා fx කියලා. මෙන්න මේ තීරය එකතුව අපි මේ වන විට දන්නවා ඒ තමයි සිග්මා f. අපි එකතු කරන්නේ පුතේ මධ්‍යස්ථය හොයන්න. එයා 45යි. එයා 45යි. ඒක තමයි මධ්‍යස්ථය හොයන්න අපි පාවිච්චි කරපුවා. දැන් මොන මම යනවා. මොන මම දැන් යනවා පුතේ fx තීරය එකතු කරා. බිඳුවයි ඔක්කොම බිඳුවන්නේ අවසානයේ බිඳුවයි. 6යි 5යි 11යි 15යි 19යි 23යි 8යි 31න් එක 3ක් ඉතිරි. 3යි 2යි 5යි 3යි 8යි 8යි 5යි 13යි 8යි 21යි 6යි 27යි 28යි. උත්තරය 2810. මේක සිග්මා f කිව්වම 45. ප්‍රමත්‍යන්නේ සූත්‍රය තමයි පුතා සිග්මා fx බෙදීම සිග්මා f. එතකොට අපිට පැහැදිලි වෙනවා වෙන මධ්‍යන්‍ය සමාන වෙනවා කවුද සිග්මා fx බෙදීම සිග්මා f. සිග්මා fx කිව්වම 2810. ආන් එයාව බෙදනවා 45. පුතාට එක සැරේට 45 කරක් බෑනේ. එහෙනම් ඔයා මොකද්ද කරන්නේ? කොටස් වශයෙන් බෙදලා. යට ගන්න කුඩා කරන්න දශම දෙක. උඩ ගන්න දශම වලට කමක් නෑ. යටට පහේව 9. යටට පහේව 9. පස්සරක් පහ 25යි පුතේ. තුනක් ඉතිරි 31ට පස්සරක් අය 30යි. එකක් ඉතිරි 10ට පස්සරක් දෙක 10යි. ඊළඟට 9න් බෙදා. 9 වරක් 6 54යි. 9 වරක් 6 54යි. දෙකක් ඉතිරි 22ට 9 වරක් 2 18යි. හතරක් ඉතිරි 40ට 9 වරක් 4 36යි. 9 වරක් 4 36යි. හතරක් ඉදිරි 40ට 9 වරක් 4 36යි. උත්තරය 62.44යි කියලා දිගින් දිගටම එතකොට බලන්න පහත පරිමාණවල 1 සෙන්ටිමීටරයකින් දැක්වෙන සැබෑ දුර සරණ පිට කියනවා 1ට 50000යි 1ට ලක්ෂයයි දසලක්ෂයයි 1ට 2 ලක්ෂයයි එවනේ තියෙන්නේ අපි ගන්නවා පහත පරිමාණවල 1 සෙන්ටිමීටරයකින් සැබෑ දුර කොච්චර තියනවද කියලා සර් මේ බෝඩ් එකේ තියෙන ගානය පැහැදිලි තරම් තියෙනවා නම් උස්සන් පුතේ තේරුනේ නැත්නම් තියෙනවා නම් උස්සන් හොඳයි ගැටලුවක් නෑනේ හරි ඔන්න දැන් යනවා මම 49 වෙනි ගානේ D27 නැත්නම් දෙවෙනි කොටස ඒකේ තියෙන පරිමාණ සාධකයේ අනුපාතානුකූලව දීලා අපි ගන්නවා මේ එක් පරිමාණ වලින් දැක්වෙන සැබෑ දුර 1 සෙන්ටිමීටරයකින් කොච්චරද? එතකොට අපි මේ කතා කරන්නේ 49 වෙනි එකේ දෙවෙනි එකේ රෝම ඉලක්කම් 1. කවුද? 1ට 50000යි. 1 සෙන්ටිමීටරේ ගුණ කරනවා 50000යි. 50000යි සෙන්ටිමීටර. 50000යි සෙන්ටිමීටර. ආංක 1 මීටර කරන්න 100 මෙතර. බිඳු දෙකකට බිඳෙන් කැපෙනවා. මෙතන 500යි මීටර. 500යි මීටර. 1000න් බෙදනවා කිලෝමීටර කරන්න අවසන් පිළිතුර 0.5 කිලෝමීටර කියලා එනවා. දැක්කද පුතා? 1 සෙන්ටිමීටරයක් කියන්නේ සෙන්ටිමීටර 50000. 1 මීටර කරන්න 100න් බෙදනවා. 1 කිලෝමීටර කරන්න 1000න් බෙදනවා. ඔන්න 1ට දසලක්ෂයයි. රෝමිලක්කම් 2. අපි ඒක මෙතන හදමු. 1ට දසලක්ෂයයි. 1 සෙන්ටිමීටරේ ගුණ කරනවා පුතේ දසලක්ෂයයි. 1.6. 1.6 නේද බලන්න පුතේ. 3යි 2යි ඔව් 6යි. එතකොට 1.6ක් තමයි පුතා මේකේ සෙන්ටිමීටර ප්‍රමාණය. 1 මීටර කරන්න 100න් බෙදනවා. උත්තරය දසදහසයි මොනවාද මීටර. ආයිත් ඒක 1000න් බෙදනවා. මොනවාද එතනින් එන්නේ මේ බිඳු තුනට බිඳු තුන කැපුණා කිලෝමීටර 10යි. එතකොට 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර 10ක් තමයි ඒකෙදි වෙන්නේ. එතකොට පුතා දැනගන්න ඕනි සැබෑ දුර අහනකොට කරනවා වගේම සැබෑ දුර දීලා සිද්ධියම දුර අහුවකින් බෙදනවා. මේ කියන ගාන දැන් 50000යි ගුණ කරා දසලක්ෂයෙන් ගුණ කරා අන්නේ නම් ඒක බෙදෙන එකයි පුතේ සිද්ධියකට එනකොට කරා. සිද්ධියකට එනකොට කුඩා වෙනවා ඒක ගන්න බෙදනවා. ඇත්ත සයිස් එක එනකොට ලොකු වෙනවා ඒක ගන්න ගුණ කරනවා.
ගුණ කරන කොටයි ලොකු වෙන්නේ. බෙදන කොටයි කුඩා වෙන්නේ. ඒකත් තොලේ තියන්න. ඊළඟට එකට 200,000. රෝමිලක් තුන එකට 200,000 නම් 1 සෙන්ටිමීටරයකින් කොච්චර වෙනවද කියලා නිහන් 200,000යි. 200,000යි සෙන්ටිමීටර 200,000යි සෙන්ටිමීටර. 1 මීටර කරන්න 100 බෙදනවා. උත්තරය 2000 මීටර කියලා එනවා. ආයෙ මෙයාව 1000න් බෙදනවා. උත්තරය 2 කිලෝමීටර කියලා අවසන් පිළිතුරක් එනවා. අද උසන් එක තේරුණේ නැටි. ඔය දේම අනිත් පැත්තට මතක තියාගන්න පුතේ. සැබෑ දුර ප්‍රමාණයක් දීලා සිද්ධියේ සයිස් එක කොච්චරද කියලා අහුවොත් මේ ගුණ කරාස්කේම බෙදන්න. ඒතර බෙදන්න යනකොට පුතාට කිලෝමීටර වගේ එකක් දුන්නොත් ඒක මීටර කරගන්න. මීටර සෙන්ටිමීටර කරගන්න. ඒක තමයි බෙදන්නේ. තේරුණාද නැත්නම් බෙදන්න බෑනේ පුතේ. කිලෝමීටර 10 කොහොමද දසලක්ෂයෙන් බෙදන්නේ? කිලෝමීටර දෙක කොහොමද 20000ෙන් බෙදන්නේ? 2000000ෙන් බෙදන්නේ. ඊළඟ ඒක අපිට සෙන්ටිමීටර කරන්න. සෙන්ටිමීටර කරන එකත් එක සැරේට එපා. මීටර කරලා ආයෙ ගුණ කරලා මීටර කරලා ආයෙ 100ෙන් ගුණ කරලා සෙන්ටිමීටර බලන්න අලස්සනි ගාන තියෙන්නේ කොහොමද කියලා. පීනම් ස්ථානයක සිට රසික අංශක 50ක දිගාංශයකින් කිලෝමීටර් 80ක දුරක් ගොස් Q වෙත පැමිණේ. Q විදී දිගාංශක 120ක් දක්වා වෙනස් කර තවත් 75ක් දුර ගොස් R වෙත පැමිණේ. ඔන්න පුතේ මෙතන P නමැති ස්ථානයක මෙව තොරතුරු දල සටහනක දක්වන්න කියලා තමයි ඉස්සෙල්ලා කියන්නේ. දල කියන එකෙන් අදහස් කරන්නේ කෝණමානෙ කියලා මනින්නවත් අඩිරෝල කියලා දිග ගන්නවත් නැහැ. නමුත් පුතේ අඩිරෝල කියලා ඉදි ගහන්න පැන්සල පාවිච්චි කරන්න කෝණමානෙ පාවිච්චි නොකරට කිට්ටු අගයක් ඉතලා ගන්න. උදාහරණයක් ඇටියට අංශක 120 කිව්වම 90ට වඩා පොඩ්ඩක් වැඩි. අංශක 60යි කිව්වම 90ට වඩා අඩුයි. ඕකවත් තේරුම් ගන්න බැරි විදිහට වැඩ කරන්න එපා. ඒක මොකක්ද? ජයි. බලන්න දලසටහනක් වුවම පට්ට බොරුවක් ලියන්න එපා. රෝමිලක්කම් එක P නමැති ස්ථානයක ඉන්නවා. P නමැති ස්ථානයක ඉඳලා ගමන ආරම්භ කරනවා පුතේ රසික අංශක 50ක දිගාංශයක. දන්නවා දිගාංශය කියන්න මන්තේ මෙතන උතුර පෙන්නන්න ඕන. වෙන අංශක 50ක දිගාංශය නිරූපණය කරනවා. ඒක තමයි ඔන්න අංශක 50ක දිගාංශය. උදා දන්නවා මඩේ දිගාංශය ලියන්නේ ඉලක්කම් 3කින් දැන්න බිඳුවක් දාන්න වෙනවා එහෙනම්. 50 ඉලක්කම් දෙකයි දැන්න බිඳුවක් දැම්මා. කොච්චර දුරයිද පුතේ? කිලෝමීටර් 80ක දුරක් ගමන් කරනවා. Q නැමැති ස්ථානයකට එනවා. ආන්න එතෙන්ට ඇවිල්ලා දුර පෙන්නනවා. මෙතන Q නැමැති ස්ථානයට එනවා. එතෙන්ට ඇවිල්ලා Q ඉදී දිගාංශ 120ක් කරලා මෙන්න 120. මෙන්න මේ ආකාරයෙන් 120 නිරූපණය කරනවා. 120 නිරූපණය කරලා තවත් 75ක් කිලෝමීටර් දුර ගිහින් 75ක් දුර ගිහින් R නැමැති ස්ථානයට ළඟා වෙනවා. R නැමැති ස්ථානයටත් ඇවිල්ලා මම උතුර නිරූපණය කරලා පෙන්නනවා පුතේ ඔන්න බලන්න. හරිද? ඔන්නෝම තමයි ගමනාන්තය සටහන් කරන්නේ. P නැමැති ස්ථානෙ ඉඳලා Q ට ගිහිල්ලා Q හිතේ 120ක් කරලා ආයි R වෙත පැමිණෙනවා. පළමු අංශුවක් දුර යනවා. ඊට පස්සේ 75ක් දුර යනවා. මේක තමයි වෙන්නේ. මෙම තොරතුරු දල සටහනක දක්වනවා. දෙක රසික ගමන් කර ගමන් මාර්ගයේ දැක්වෙන පරිමාණ රූපයක් අද. උදේ පරිමාණ රූපය අඳිනකොට නම් කෝණමානෙ තියලා කෝණවලක යනවා. අරගෙන අදිරූලෙන් මැනලා දිග අරගෙන හැම එකම දශකටම කරන එක තමයි පරිමාණ රූපය කියන එකේ තේරුම. හොඳයි කියන්න බලන්න. සුදුසු පරිමාණ සාධකයක් අපි ගමු මෙයා වෙන්නේ. කියන්න පුතේ 80ක් තියෙනවා කිලෝමීටර්. 80ක් තියෙනවා කිලෝමීටර්. අපි 80ක් ගත්තොත් එහෙම එකට 10ක් ගත්තොත් 8ක් අඳින්න. මෙතන ඉඳලා මෙතන 8ක් ඇවිල්ලා මෙතන ඉඳලා 8මාරක් ආවෝ මාන දිගක් එනවා. එක ටිකක් හොඳයි වා. ඒ නිසා අපි ගමු එකට 20ක්. එකට 20ක්. දා බලයි එතකොට කොහොමද මේක මේකට පුතේ 4ක් එනවා 20ෙන් බෙදුවා. මේක 20ෙන් බෙදුවාම වෙනවා කවුද? 3.75. 3.75. එබනේ මේ අවුලක් නෑ ගන්න පුළුවන්. හිමාරගෙන අපි ගමු 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 20ක් දුර පරිමාණය ගන්න. 1 කිලෝමීටරයකින් 20ක් km දුර ගමු. දැන් අපි මේක පරිමාණ සාධකයේ අනුපාතානුකූලව දක්වන්න කියලා නෑනේ. මේකේ උනන්න කරමු. කියලා නැත්තම් කරන්න ඕනේ
මම පුතාට උගන්වනවා මේකේ අනුපාතය ගන්න කොහොමද කියලා මේ වෙලාව. 1 සෙන්ටිමීටරයක් අණු. හරි. 20 කිලෝමීටර කියන එක තව බිංදු දෙකක් දාලා මීටර. 1 සෙන්ටිමීටරයක් අණු මෙතෙන්ට තව 20යි 1000 20000ට තවත් බිංදු දෙකක් එනවා පුතේ. සෙන්ටිමීටර වෙනකොට ඇයි බිංදු 3ක් ආර 1000න් වැඩි කරපු නිසා. ඇයි ඒකට තව බිංදු දෙකක් ආර 100න් ගුණ කරපු නිසා. ඇයි 100න් ගුණ කරන්නේ සෙන්ටිමීටර කරා. ඇයි 1000න් ගුණ කරන්නේ මීටර කරා. ඇයි කිලෝමීටරයට මීටර 1000යි මීටරයට සෙන්ටිමීටර 100. හරිනේ. ඒකට 10න් ගුණ කරා කිලෝමීටර 20 මීටර. ආයිත් එක 100න් ගුණ කරා මීටර 20000 සෙන්ටිමීටර. 100ට 100න් කැපෙනවා. එක අණු මෙන්න බිංදු කීයක් තියනවද බලන්න. 1 2 3 4 5 6. 1.6 කියන්නේ 20 ලක්ෂය. පරිමාණ සාධකයකට 20 ලක්ෂයයි කියලා තමයි අපිට ගන්න. අහලා නෑ මේක. නමුත් මම පුතාට මේක කිව්වා. අපිට මේකක් ඇති මේ වැඩේ අපේ වැඩේ. ඔන්න දැන් පරිමාණ රූපය අඳින්න යන්න. ඔන්න මම මෙතන කරනවා පුතේ. මෙතන P නැමැති ස්ථානයේ මම ගන්න. පුතාට මෙහෙම උත්තර නිරූපණය කරනවා. උත්තර නිරූපණය කරන්නේ අදිලූලෙන් කඩේලා ඉඳලා. මෙන්න මෙතන P නැමැති ස්ථානය අරගෙන කෝණමානේ මේ අතට කරකවලා මේ විදිහට අරගෙන කෝණමානේ උඩින් ඉඳලා 0 10 20 30 40 50 කියලා ඩොට් එක තියලා ඊට පස්සේ පුතේ කෝණමානේ ඇති විතරකින් අයින් කරලා තෝරි ඩොට් එක විතරයි තියාගන්නේ කෝණමානේ අයින් කරලා මෙන්න මේ අයින් කරලා ඕනෝක මන්තර රේඛාව ගන්න. ඒ ගාපු රේඛාව කොච්චර දිග වෙන්න ඕනිද පුතේ? එකට 20 නම් මේක 20 බෙදා 80 20 බෙදුවා. ඒකට නම් එක ලියමු මෙතනින්. ඒකේ උපාදයේ දිග සමානයි 80යි km බෙදනවා 20යි km. 20ට km ට km කැපිලා අපි ඉතින් ගන්න සෙන්ටිමීටර වලින් 80ට 20 4යි. ඊළඟට පුතාට ඔය විදිහටම ගත්තොත් ඉතින් එහෙම ඔය විදිහටම ගත්තොත් මම මෙතන යන්නම්. QR ටික QR සමානයි 75යි km. ආන්‍යා 20ෙන් බෙදනවා බලන්න km කැපිලා යනවා. යන්න 10ෙන් බෙදුවම 2යි උඩ 10ෙන් බෙදුවම 7.5. අවසන් උත්තරේ දෙවරක් 3 9යි 15ට දෙවරක් 14යි එකක් ඉතිරි 10ට 5යි. අන්න බලන්න ඒක තමයි සෙන්ටිමීටර වලින් 3.75 ගන්න. කොහොමද පුතේ? බිඳුවට යකඩ තුඩ තියලා 3ට දික් කරලා තව චූටි කඩේරි 7කුත් 8ක් නැද්ද? චූටි චූටි ඉරි කෑලි 7ක් 8ක් නැද්ද? 7යි 5. ඔන්න සෙන්ටිමීටර ගන්නවා 4ක්. අරගෙන ලකුණු කරනවා. ඒක තමයි පුතේ කියුබ් ස්ථානය. මේක 4යි cm කියලා ලියන. මතකත්ව උතුරට උතුර සමාන්තර වන පරිද්දෙන් මෙතන උතුර නිරූපණය කරා. මේ වැඩි ඉරි කෑල්ල මකලා දාන්න. නැවත වතාවක් වුණමානේ මේ අතට තියන්න. කියලා අංශක 120 ඕනේ ලකුණු කරා. මෙන්න මේ ටික එතන අඳිනවා මේ ලකුණු කරනවා මෙන්න. එතකොට මෙන්න මේ ස්ථානයට එකයක් කරනවා. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දුර අරගෙන මෙතෙන් අංශක 120ක් කියලා ගන්න. හම කටුවට 3.75 අරගෙන ලකුණු කරන්න ඒ තමයි R ස්ථානය. මෙතන 3.5 cm කියලා ලියන්න. නොයි විදිහට තමයි පුතේ පරිමාණ රූපය අඳින්නේ. ඊට පස්සේ P වල ඉඳලා Q ට අඩේ ඉරතුත් මේ ආකාරයට දාන්න. හරිද? මේ පරිමාණ රූපය අඳගත්තොත් වෙන විදිහට කරා නම් පුතාට අරවුලක් එන්නේ නේ. P සිට R static සැබෑතුර. P සිට R static සැබෑතුර. පුතා P වල ඉඳලා R ට දුර මනිනවා. P වල ඉඳලා R ට දුර මනිනවා. ඒක සෙන්ටිමීටර වලින් ලැබෙනවනේ. ඒ ලැබිච්ච සෙන්ටිමීටර අගය සෙන්ටිමීටර කියන කෑල්ල අයින් කරලා ඉලක්කව විතරක් අරගෙන 20යි km ගෙන් ගුණ කරනවා. ඇයි? 1 සෙන්ටිමීටරයක් කිලෝමීටර 20ක්. අංක 120 ගුණ කරනවා. එතකොට අපිට ලැබෙනවා PR දිග. ඊළඟට අහනවා R සිට බලන කල P දිගාංශය කොපමණද? R සිට බලන කල P දිගාංශය කොපමණද? මෙන්න මෙහෙම ගන්නවා. මෙතන ඉඳගෙන මෙහෙම මේ තමයි පුතේ උත්තර. වෙන R සිට P දිගාංශය මේ R සිට P දිගාංශය කොහොමද ඒක කරන්නේ? R උතුරේ සිට බලන කල දක්ෂිනාවර්ත භ්‍රමණයෙන් R ඒ දිගාංශය ලැබෙනවා. ඔය ගන්න තියෙන කෝණමාණයෙන් මැනලා ගන්න හැකි පුතේ මෙන්න මේ ටික මැනගන්න. මෙන්න මේ පැත්ත මැනගෙන ඒක 360න් අඩු කරා. ඒ ටික මැනගත්තා 360න් අඩු කරා. එමෙයි කරා. කෝණමාණය කියලා මනින්න. හරියට ඇඳනම් උතුරට උතුර සමාන්තරව
දශමයක්වත් වෙනස් වෙන්නේ නැත්නම් උදාට නිවැරදි යගේ මේ කැලල නැගත්තා ඒක 360න් අඩු කරලා වෙනවා ආර්සිත බලන කල මේ ඉදිගත් දුරේ සිට දක්ෂිණාවර්ත භ්‍රමණය වන කොනේ දිශාව ප්‍රකාශ කිරීම දිගාංශයයි. 51 වෙනි ගාන කොරල්පර නරඹන පිරිසක් නැගත් වොට්ටුවා ඒනම් ස්ථානයෙන් අංශක 140ක දිගාංශයකින් මීටර් 800ක් ඈතින් පිහිටි බීනමති කොරල් පරය ඇති ස්ථානයට පැමිණේ. එතෙන් සිට අංශක 30ක දිගාංශයකින් මීටර් 550 දුරින් පිහිටි සීනමති ස්ථානයේ මසුන් බහුලව ගැලසෙන ස්ථානයකට පැමිණේ. එතකොට අංශක 140ක දිගාංශයකින් ගමන් ආරම්භ මෙම බෝට්ටුව අංශක 80ක මීටර් 80ක් දුර ගිහිල්ලා බීනමති කොරල් පරයට ඇති ස්ථානයට පැමිණෙනවා. එතනදී අංශක 30ක දිගාංශයකින් 550 m දුරින් පිහිටි සීනම් ස්ථානයේ මසුන් බහුලව ගැලසෙන ස්ථානයකට පැමිණෙනවා. ගමන් මග දලසතරණක දක්වන්න කියලා කියනවා. ඔන්න මම මේ කතා කරන්නේ 51 වෙනි ගාන. උදවදානෙන් අහගන්න පුතේ මේක කම්මැලි වෙන්න එපා මේ වැඩේ කරන්න නේ. අපි ගන්නවා ඒ නැමැති ස්ථානයේ ගමන ආරම්භ කරනවා. මෙන්න මෙතනදී අපි උත්තර පෙන්නනවා. උත්තර පෙන්නලා එතනින් උත්තර කියලා ලියලා අපිට කියනවා පුතේ යාගේ අංශක 140ක දිගාංශයකින් දලසතාවක් මේ නැන්දා. කොහොම ගන්නවා අංශක 140ක දිගාංශයකින් දුර කොච්චරක් ඈතින්ද පුතේ යන්නේ මීටර් 800ක් ඈතින් 800ක් මීටර් ඈතින් ඔන්න ගිහිලා බීනමති ස්ථානයට පැමිණෙනවා. මෙතෙන් ඇවිල්ලා උතුර නිරූපණය කරනවා. උතුරට පෙන්නලා ওই විදිහට මීටර් 800ක් දුර ඇවිල්ලා බීනමති ස්ථානයට පැමිණිලා එතනින් දිගාංශ අංශක 30ක් යක් කියන්නේ 90ට වඩා බොහෝවින් අඩුවක්. වෙන අංශක 30ක දිගාංශයක පුතේ අංශක 30ක දිගාංශයකින් තවත් මීටර් 750 දුර ගිහිල්ලා මෙන්න මෙතන සීනමති ස්ථානයට ළඟා වෙනවා. සීනමති ස්ථානයට ළඟා වෙනවා. ආන්ගෙතෙන්ට දුර නිරූපණය කරනවා. ඊළඟට අහනවා මෙම තොරතුරු දලසතරණකින් දැක්වුවා. හරි. බෝට්ටුව ගමන් කළ ගමන් මාර්ගයේ දැක්වීමට පරිමාණ රූපයක් අදිනවා. එතන මෙතන 100ක් තියෙනවා. මෙතන 750ක් තියෙනවා. සුදුසු පරිමාණ සාධකයක් මට කියන්න පුතේ. කොහොම ගත්තොත් හොඳයි කියලා දෙන්න. අපිට ගන්න පුළුවන් මේක අපි ගමු මේක කොයි විදිහටද අද 100 දිගයි අද 100 ගත්තොත් 10 ටිකක් ගත්තොත් පුතේ 8යි නෙන්නේ දුක වැඩි. ඒකට කලින් ගත්තා වගේම ගන්න වෙනවා. 1 සෙන්ටිමීටරයකින් අපි ගමු පුතේ 1 සෙන්ටිමීටරයකින් 50ක් ගත්තොත් මේකට 16ක් වෙනවා. 100ක් ගත්තොත් 8ක් වෙනවා. 100ක් ගත්තොත් 8ක් වෙනවා. 200ක් ගමු. 200ක් මීටර. 200ක් මීටර. එතකොට අපි ගන්නවා එතකොට ඒ ආදේශ නයි 800යි මීටර. ඔබේ බලන්න. අපිට මේනවා මේක 200 බෙදනවා පුතා. 200 බෙදුවා බිංදු දෙකකට බිංදු දෙක කැපෙනවා 8 දෙකේව 4යි 100. ඒ වගේම පුතාට පුළුවන්කම තියෙනවා BC පාතේ දිගස 750 මීටර බෙදනවා 200 මීටර මීටර කැපෙනවා බිංදුවට බිංදුවක් කැපෙනවා යන්නට 10 බෙදුවම 2යි උඩ 7.5 3.75 සෙන්ටිමීටර 3.75 750 මීටර නෙමෙයි 550 මීටර. 550 නේ පුතේ 550 නම් වගේ දෙකෙන් බෙදනකොට එන්නේ මෙතන 5.5 නේ. එතකොට දෙවරක් 2 4යි. දෙවරක් 1 4යි. 15ට දෙවරක් 14යි. කප්පිරි 10ට 5. 2.75. ඔන්න අපි දැන් පටන් ගමු. පරිමාණ රුපියල් රෝබෙලක්ම් දෙක මෙතන ඉඳලම තමයි පුතේ දෙක අයිති වෙන්නේ. දල සතහන මෙතන එක පරිමාණ රූපෙත් අපි මෙතන බඳිමු. මෙන්න මේ විදිහට උත්තර නිරූපණය කරා මේ විදිහට උත්තර ගත්තා. ලක්ෂ ලකුණු කළ දෙන්න ඒ නම ස්ථානයේ ගමන් නැරඹූ තැනට
එතන ඉඳලා අංශක 140ක දිගාංශිකෙන් ගමන් කරන නිසා අපි මෙතනින් උඩ මේ විදිහට නිරූපණය කරලා හරිද වෙන උත්තරේ ඉඳලා දක්ෂිනාවර්ත දිගාංශය පෙන්වනවා අංශක 140ක දිගාංශය ලකුණු කරා කොණමානෙන් මේ විදිහට කොණමානෙ අයින් කරා මෙහෙම මේක යා කරා මෙතන ඉඳලා මෙතෙන්ට දිගාංශය අංශක 140ක් කියලා ගත්තා ඒක දිගයි පුතේ සෙන්ටිමීටර් 4ක් අරගෙන ලකුණු කරා එතන තමයි පුතේ ඉන්නේ V ඇවිල්ලා ආයම සරක් උතර නිරූපණය කරන්න හරියට උතුරට සමාන්තර වන පරිද්දෙන් මෙතන ඉඳලා මෙතෙන්ට මේක දිගාංශ කොණමානෙ තියුවා අංශක 30ක දිගාංශය ලකුණු කරා මෙන්න මේ විදිහට කොණමානෙ අයින් කරා අංශක 30 අරගෙන යවර රේඛාව මෙතන 4යි cm කියලා ලියන්න ඕනි පුතේ ඊළඟට ගන්න 2.75 2.75 ලකුණු කරා ඉතින් c කියලා දැම්මා මෙතන 2.75යි cm කියලා ලියුවා මොන විදිහට තමයි පුතේ පරිමාණ රූපයක් හරිද ඊළඟට අහන ප්‍රශ්නේ අහනවා a සිට c that is සැබෑ දුර මම මේ ඉඳලා c කඩේට දානවා හරිම ලේසි කඩේට දාලා ඒ දුර දැනගෙන සෙන්ටිමීටර් වලින් ආපුවාගේ cm අයින් කළා ඉලක්කම විතරක් අරගෙන මීටර් 200ෙන් ගුණ කරනවා. ඇයි 1 සෙන්ටිමීටරයක් මීටර් 200යි. සැබෑ දුර බලන්න 1 200ෙන් ගුණ කරනවා. සැබෑ දුර බලන්න 200ෙන් ගුණ කරනවා. මීටර් 200ෙන් ගුණ කරනවා. c සිට බලන කල ඒ දිගාංශය. මෙන්න බලන්න. c ටත් ඇවිල්ලා හරියට උතුර නිරූපණය කරගන්න ඕන පුතේ. හරියට දිගාංශය කියන්න නම් හරියට උතුරට සමාන්තර වෙන්න ඕන. ඊළඟ c සිට බලන කල ඒ දිගාංශය හොඳම දේ තමයි මෙන්න මේ මම වෙනන කෝණය මැනගන්න ඕන. ඒ කෝණය මැනගත්තම අපිට පුළුවන් 360න් අන්නේ මැනගත්ත කෝණය අඩු කරාම උදේ සිට දක්ෂිනාවර්ත භ්‍රමණය වන කෝණය පරාවර්තන කෝණයගේ ඉස්ස. උදා දන්නවා අපිට පරාවර්තන කෝණ වලින් බෑ. නමුත් ඒක අනිත් පැත්තේ කෝණය මැනලා 360න් අඩු කරාම ඒ c සිට බලන කල ඒ දිගාංශය වන c සිට බලන කල ඒ දිගාංශය වන මෙන්න මේ පරාවර්තන කෝණය අපිට හොයාගන්න පුළුවන් පුතේ. ඒකට කරන්න වෙන්නේ මෙන්න මේ කෝණය මැනලා ඒක 360න් අඩු කරන්න ඕන. ඔයාලා මේක කරන්න ඕනේ. විභාගයට අනිවාර්ය ප්‍රශ්නයක් මේ. මේක දියුණු කරගත්තේ නැත්නම් අපි 10 වසර ඉගෙන ගන්න පරිමාණ රූප පාඩම විභාගයට O level වලට එන පාඩම වැඩක් නැති වෙනවා. මේක මුලින් ඉඳලා හදාගෙන යන්න ඕන. පුතා දන්නවා පාත බීජය බංග සුළු කරන්න කියලා දෙලා තියෙනවා. බීජය බංග සුළු කරන්න නම් අනිවාර්යයෙන්ම හරය සමාන වෙන්න ඕන. බොහොම සරල ගැටලු ටිකක් මේ 52 වෙනි ගානේ තියෙන්නේ. ඔබ දන්නවා පුතාලට ඒක හරිම ලේසි. x යට 3 දාන 2යි x යට 3. ඊළඟට දෙවෙනි එක අපි ගත්තොත් මෙතන දෙවෙනි එක තියෙන්නේ ඔන්න 4යි x ඍණ 1 යට 2 දාන 3යි x දාන 5 යට 2. ඔබනේ තියෙන්නේ. එතකොට මේක තුන්වෙනි එක ගත්තොත් 3යි n යට 5 ඍණ 2යි n යට 15 ඊළඟ හතරවෙනි එක 2x ඍණ 1 යට 4 ඍණ 3x ඍණ 5 යට 2 මේ ගණන් හතර හදෙමු මේක නම් හරිම ලේසි පුතේ දෙන්නගේම හරය 3මනේ 1x ට 2x එකතු කරාම 3x එනවා දැන් පුතාට පුළුවන් මේ දුරට දුර කපලා දාන්න x තනි වෙනවා අවසන් පිළිතුර වශයෙන් x එන්නේ බලන්න එකදදී යටට 3ම තියෙනවා පොදු හරය 3මයි 1x ට 2x එකතු කරාම 3x ලැබුණා යටට 3 පොදු හරය 1x ට 2x එකතු කරාම 3x ලැබුණා මෙන්න මෙතනින් යටට 2 එනවා මෙතන යටට 2 එනවා එතකොට 4x සහ 3x එකතු කිරීමනේ කිසි ප්‍රශ්නයක් නැහැ පුතාට ඒක එකතු කරන්න පුළුවන් හැබැයි මතක තබා ගන්න සජාතිය පද පමණයි එකට එකතු වෙන්නේ ඔබට වෙන්නේ 4x ට 3x එකතු වෙනවා පුතේ 7x වෙනවා මෙන්න මේ ඍණයකට මෙන්න මේ ධන පහ එකතු වෙනවා. අයින් එකක් අඩු කරාම ධන 4යි. එතකොට ධන 5යි ඍණ 1යි. ධන 5යි ඍණ 1යි තියෙනකොට ලොකු එකේ ලකුණු දාලා ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. හැබැයි මේ අඩු කිරීම මෙතන කරන්න පුළුවන් ස්කැට්ලුවක් නේ. හරය සමාන නේ. මේක 15යි මේක 5යි. මෙයාවත් 3ෙන් ගුණ කරා මෙයාවත් 3ෙන් ගුණ කරා. ඇයි පුතේ යට 15 කරන්න 3ෙන් ගුණ කරන්නේ නැහැ. එතකොට මෙතන 15 වෙනවා උඩට 3 වරක් උඩ 9යි n එනවා.
යටට 15 එනවා උඩට 2යි n එනවා 9යි n යටට 15 ආවා 9යි n ගෙන් 2යි n අඩු වුණාම 7යි n 15 උඩ 7යි n තේරුණාද පුතේ තුම්බරප්පා 15යි තුම්බරත්තුන 9යි යටට 15 9යි n ගෙන් 2යි n අඩු වුණාම 7යි n එනවා දැන් මෙතනදී මොකද්ද වෙන්නේ මේ 4 දිනු 4 දෙක දිනු මෙතන 4 දිනු 4 දෙක දිනු මේ යට තියෙන දෙක නැති දෙක 4 කරගන්න දෙකෙන් ගුණ කරනවා එහෙනම් උඩ ඒ වගේම දෙකෙන් ගුණ කරනවා යටට 4 එනවා උඩට 2යි x ඍණ 1 එනවා ඍණ යටට දෙවරක් 4 එනවා දෙපාරයක් කවුද 3x ඍණ 5 කියලා උත්තරේ දෙනවා ඔතනදී ඔයාලට පැහැදිලි වෙන කරුණක් තියෙනවා පුතේ මෙතනදී ඔයාලට වරහදිවත් කරනකොට මේ දෙක මොන දෙකද මේ එළියේ තියෙන ඍණ එකත් එක්ක ඒක ඍණ දෙක බවට පත් වෙනවා දැන් ඔයා වැඩි කරන්න ඕන ගුණ කරන්න ඕන ඍණ දෙක යටට පොදු හරය 4ක් වෙනවා මෙතෙන්ට 2x ඍණ 1 ඍණයි ධනයි ඍණ 2යි දෙවරක් 3 6x වෙනවා දෙවරක් 3 6x ඍණයි ධනයි ධන දෙවරක් 5 10ක් සමාන ලකුණු දාලා ඉර ගහලා යටට 4ක් වෙනවා 2x කින් 6x අඩු වුණාම ඍණ 4x වෙනවා ඍණ 1යි 10x ඍණාම ධන 9ක් වෙනවා ඍණ 1යි 10x ඍණාම ධන 9ක් වෙනවා අයම කියනවා බලන්න පුතේ යට තියෙන දෙක දෙකෙන් ගුණ කරා දෙවරක් 1 4යි දෙපාරයක් 3x ඍණ 5 ඍණයි ධනයි ඍණ ඍණ 6x ඍණයි ඍණයි ධන දෙවරක් 5 10යි 2x කින් 6x අඩු වුණාම ඍණ 4x 10න් එකක් අඩු වුණාම 9යි කියලා සම්පූර්ණනේ තේරුණේ නැති අතුසන් පුතේ වරහන් ඉවත් කරනකොට ඍණ සංඛ්‍යාවකින් ගුණ වෙනකොට ලකුණු මාරු වෙනවා මේ ඒකනේ ඍණයි ධනයි ගුණ වෙනකොට මේක ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණයි ඍණයි ගුණ වෙනකොට ධන දෙක නිකන් දෙක නෙමෙයි පුතේ එළියේ තිබුණ ධන දෙක ධන දෙකෙන් ගුණ වෙනවා එතන එළියේ තිබුණ ඍණ දෙක ඍණ දෙකෙන් ගුණ වෙනවා ඍණ වලින් ගුණ කොට ලකුණු මාරු වෙනවා ඊළඟට බලන්නකෝ මේක පස්වෙනි ගානේ කියනවා පුතා 5 යට 2x ධන 7 යට 2x හරිම ලේසි එතන බලන්න යටට තියෙන 2x වනේ උඩ 5 යට එකතු වුණාම 10යි උඩ යටයි දෙකම දෙකෙන් බෙදුවා යට ගන්න දෙකෙන් බෙදුවාම x ආවා උඩ ගන්න දෙකෙන් බෙදුවාම 6 ආවා යට ගන්න දෙකෙන් බෙදුවාම x ආවා උඩ ගන්න දෙකෙන් බෙදුවාම 6 ආවා යටයි උඩයි දෙකම දෙකෙන් බෙදුවා යටට 2x පොදු හරය උඩට 5 යට එකතු වෙනවා 10 යට ගන්න දෙකෙන් බෙදුවාම x උඩ ගන්න දෙකෙන් බෙදුවාම වෙනවා කවුද 6 ඊළඟ ගානේ ඒ හොඳට වරහන ඍණ දාන්න ඕනි ගාන ඍණ තියෙන අවස්ථාවක් උදේ ඒකත් බලමු කොහොමද වෙන්නේ කියලා මම මෙතන ඉඳලා මම දාගෙන යනවා 6 වෙනි ගාන එතන තියෙනවා 6යි x ධන y යට x ඍණ y අඩු කිරීම 3යි x ධන 2යි y යට x ඍණ y සරලයි පොදු හරය යට තියෙන්නේ පොදු හරය x ඍණ y ම තමයි පොදු හරය x ඍණ y ම තමයි එතන උඩින් එනවා 6යි x ඍණ y අඩු කිරීම බලහනක් ඇතුලේ 3x ධන 2y 3x ධන 2y පැහැදිලිද පුතේ මම ඉතින් මෙන්න මෙතෙන්ට යනවා ගානක් තරම් පොදු හරය x ඍණ y ම තමයි මෙතෙන්ට එනවා 6යි x ඍණ y ඍණයි ධනයි ඍණ 3x ඍණයි ධනයි ඍණ 2y සමාන ලක්ෂණ දාලා ඉඳ ගැවුවා x ඍණ y දාවා මෙතන 6x ගෙන් 3x අඩු වුණාම 3x වුණා ඍණ 1y ඍණ 2y සුළුනාම ඍණ 3y වුණා පැහැදිලිද පුතේ ආයෙත් සරක් කියනොත් අහගෙන ඉන්න වෙන වැඩ නවත්තලා පොදු හරය x ඍණ y ම තමයි x ඍණ y 6x ඍණ y ගෙන් කරන්න ඕනේ 3x ධන 2y ප්‍රකාශන අඩු කරනකොට නිකම් බෑ බලහන දාලා ඉවත් කරන්න ඕනේ බලන්න ඍණයි ධනයි ඍණ ඍණයි ධනයි ඍණ 6x ගෙන් 3x අඩු වුණාම 3x වුණා ඍණ 1y ඍණ 2y සුළුනාම ඍණ 3y වුණා ආන්න දැන් අපිට පුළුවන් මෙතන යන්නේ x ඍණ y තියාගෙන උඩට පොදු සාධක වශයෙන් ගුණ එළියට ගන්න පුතේ ගුණ එළියට ගත්තම මෙතනින් x ඉතින් මෙතනින් y ඉතිරි මොකද වෙන්නේ යට තියෙනවා x ඍණ y උඩක් තියෙනවා x ඍණ y නිකන් x ඍණ y නෙමෙයි තුන්වරක් x ඍණ y
එතකොට එක්ස්ප්ලිනොවයිට වෙනකොට උත්තරේ 3 කියලා අවසන් පිළිතුර ලැබෙනවා. තේරුණේ නැති අතස. මේ ලොකු ගාන සුළු වෙලා අන්තිමට එන්නේ නිකම් 3. එක්ස්ප්ලිනොවයිට කැපිලා යනවා. තේරුණේ නැති දරවන්න සම්පතේ. හොඳයි. විජය භාගවල එන්න පුළුවන් සංකීර්ණ මානසිකාරයක් කතා කරා. අඩුපාඩුවක් තියෙනවා නම් දැනගන්න. මේකත් අපි තවතාවක් හදමු පුතේ. ඊට වඩා ලේසි විදියකට මෙන්න මේ දෙක මම අයින් කරලා දාන්නම්. ඔන්න බලන්න මේක හදන්න පුළුවන් තවත් හොඳ විදියක්. අපි දන්නවනේ මෙන්න මෙහෙම 2 4 ගොඩා පුදු ගුණාකාර. කවුද 2 4 ගොඩා පුදු ගුණාකාර? ඉර ගහනවා ඒක තමයි 4. කෙනෙකුට හිතෙන්න පුළුවන් 4 වරක් 2 8යිනේ. එනිකුට ඒක ගොඩා පුදු ගුණාකාර නෙමෙයි. ඒ 4 වරක් දෙක. නෑ 4 දෙකේ ගොඩා පුදු ගුණාකාර 4ක්. 4ට 4 ඒවා එකයි. 4ට 4 ඒවා එකයි. එතකොට එකෙන් ගුණ වෙනවා 2x සොරින 1. ඊළඟට 4ට 2 ඒවා 4ට 2 ඒවා 2යි. විවාරයක් 3x සොරින 5. සමාන ලකුණු දාලා ඉර ගහලා යන්න දාන්න ඕන පුතේ 4. එක්වරක් 2 2x එක්වරක් 1යි. දෙවරක් 3 6x දෙවරක් 5 10යි ඍණ ධන 10යි. සමාන ලකුණු දාලා ඉර ගැව්වා යන්න හතරක් එනවා. 2x කින් 6x අඩු වෙනකොට ඍණ 4x එනවා. ඍණ 1යි ධන 10යි සුළු වෙනකොට උත්තරය ධන 9ක් එනවා. ලොකේ කියලා ලකුණු දාලා ලොකේ පොඩි අඩු වෙනවා. හරිනේ? එක්වරක් 2 2යි එක්වරක් 1 1. 4ට 2 ඒවා 2යි දෙපාරයක් 3x ඍණ 5. ඍණ දෙකෙන් වැඩි වෙන්න තියෙන්නේ ඍණ දෙවරක් ධන 3 ඍණ 6x ඍණ දෙවරක් ඍණ 5 ධන 10. ඍණ ගුණ වෙනකොට ධන වෙනවා. සජාතීය පද ගුණ වෙනකොට සජාතීය ලකුණු දෙකක් ගුණ වෙනකොට ධන වෙනවා. ඒක තමයි එතන කතාව. ඊළඟට 53 ඉඳලම 59 දක්වාම තියෙන්නේ බහුවස්ත්‍ර කියන මාතෘකාව. තුන්වෙනි ගානටයි යන්න තියෙන්නේ. පාද 8ක් ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. උදාන මතකයි බහුවස්ත්‍ර පාඩම මතක් කරගන්න. ඕනම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සෙල සූත්‍රය තමයි 180 වරක් n ඍණ 2. 180 වරක් n ඍණ 2. 180 වරක් n ඍණ 2. n කියන්නේ පාදක. n කියන්නේ පාදක. ඕනම බහුවස්ත්‍රයක බාහිර කෝණ සියල්ල එකතු අංශක 360. ඕනම බහුවස්ත්‍රයක බාහිර කෝණ සියල්ල එකතු අංශක 360. අභ්‍යන්තර කෝණවල එකතුව 180 වරක් n ඍණ 2. අභ්‍යන්තර කෝණවල එකතුව 180 වරක් n ඍණ 2. බාහිර කෝණ සියල්ල එකතුව 360. අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි දෙන්නක එකතුව අංශක 180යි. අංශක 180යි. අභ්‍යන්තර කෝණ එකක් බාහිර කෝණ එකක් එකතුව අංශක 180. සමිති බහුවස්ත්‍රයක් නම් එයාලගේ හැම කෝණයකම ගියත් එකිනෙකට සමානයි. පාදවල දිගත් සමානයි. ඒ දෙකම උනේ නැත්නම් ඒක සමිති බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. පාද සමාන වෙලා කෝණත් සමාන වෙන්න ඕනේ. ඒක තමයි සමිති බහුවස්ත්‍රයක්. ඔන්න බලන්න පුතේ. හොඳට අහගෙන ඉන්න වෙන කතා නවත්තලා 53 වෙනි ගාන කියනවා මේ. පාද 8ක් ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල අයිති 180 වාරයක් n ඍණ 2. 180 වාරයක් 8 ඍණ 2. 180 වාරයක් 8න් 2ක් 6යි. 6 වරක් 8 48 එකට 4ක් ඉතිරි. 6 වරක් 6 4යි 10යි. උත්තරේ 1080. අංශකෙන් 1080යි පුතේ. පාද 8ක් ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවලයි. පාද 8ක් තියෙනවා කියන්නේ 88. ඊළඟ 54 වෙනි ගාන බලමු. පාද 12 ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. අයියෝ අහන්නේ ඒවා 180 වරක් ඍණ 2. 180 වරක් 12 ඍණ 2. 180 වරක් 10 10 වරක් 180 වෙන්නේ 1800යි. අංශක 1800යි පුතේ. ඊළඟට අහනවා අභ්‍යන්තර කෝණවල එකතුව. අභ්‍යන්තර කෝණවල එකතුව 1620ක් වන බහුවස්ත්‍රයක ඇති පාදක. හරිම ලේසි. හොඳ බලන්න. 1620
620 55 වෙනි ගාන අහන්නේ අභ්‍යන්තර කොණවල එකතුව අපි හොයන සූත්‍රය තමයි 180 වරක් n ඍණ 2 ආඥා සමානයි 1620 1620 දැක්කද පුතේ n කියන්නේ පාදක දැන් මේ සරල සමීකරණේ පුතාට n හොයාගත්තොත් අන්න n වලගේ තමයි එම බහුපස්ත්‍රේ පාදක ගන්න වෙන්නේ මම ඉස්සර ගාම මේ පැත්ත 180 වෙන් බෙදලා දාන්න ඒ වෙනස නැති වෙන්න මේ පැත්තත් 180 වෙන් බෙදලා දාන්න මෙයාට මෙයා කැපුණම උත්තරේ n ඍණ 2 ලැබෙනවා මෙන්න මේ බිඳුවට මෙන්න මේ බිඳුවක් ලැබෙනවා බලන්න පුතේ 18 වා 9 වා 2යි 9 1 9යි 7ක් ඉදිරි 72ට 9 8 72 ළඟට 18 බෙදනවා පුතේ 2 n ඍණ 2 සමානයි 9 n සමානයි 9 ඍණ 2 ධන 2 වෙනවා n සමානයි 9 2 11 n සමානයි 11 දැකලා පුතේ අභ්‍යන්තර කොණවල ඓක්‍ය වෙන සූත්‍රය කවුද 180 වාරයක් n ඍණ 2 මම යාම සමාන කරන 1620 ආන්න මේ පැත්ත 180 වෙන් බෙද අර පැත්තත් 180 වෙන් බෙද n ඍණ 2 මේ පැත්තේ තනි වෙනවා අර පැත්ත 18 බෙදීම දෙක කොහමද බිඳුවට බිඳුවක් වෙනවා 9 වා 18ට 9 වා 2යි 162ට 9 වා 8යි 18යි 18 ආයි 18 දෙකෙන් බෙදුවම 9 මේ ඍණ දෙකේ ආපත්තට කොට 2ක් වෙනවා 11ක් වෙනවා උදේ පාදක ගාන 11 අභ්‍යන්තර කොණවල එකතුව 2700ක් වන බහුවස්තයක ඇති පාදක උදා කියන්නේ අභ්‍යන්තර කොණවල එකතුව 2700ක් වන බහුවස්තයක පාදක ඔය විදියමයි පුතේ ඔය විදියටම තමයි ගන්න හදන්න ඕන බලන්න සූත්‍රය ඔන්න 56 වෙනි ගාන 180 වාරයක් n ඍණ 2 සමානයි 2700යි මේ පැත්ත 180 වෙන් බෙදනවා මේ පැත්තත් 180 වෙන් බෙදනවා 180ට 180 කැපිලා යනවා n ඍණ 2 සමානයි පුතා බිඳුවට බිඳුව කැපුණා 9 වා 2ක් 18යි 9 වා 3 27යි හයි හරිද එතකොට n ඍණ 2 සමානයි පුතේ 32කට බෙදුවම 15යි අවසානයේ n සමානයි 15 මේ ඍණ 2 මෙහෙට එනකොට දෙකක් වෙනවා n සමානයි 17යි n සමානයි 17යි පාදගාන 17යි පාදගාන 17යි 2700ක් වඩ අභ්‍යන්තර කොණවල එකතුව 2700ක් වෙනවනම් බලන්න පුතේ ආයතනසට වෙන බිඳුවට බිඳුව කිව්වා 9 වා 2යි 9 වරක් 3 27යි බිඳුවයි 2 15යි මේ ඍණ 2 ආපත්තට ධන දෙකක් වෙනවා එතකොට අවසාන උත්තරේ කියන පුතේ පාදගාන දෙලා තියෙනවා 15යි 2යි 17 අපි මේ කතා කරන්නේ 57 වෙනි ගාන. ඔයා දන්නවා බාහිර කෝණ සියල්ල එකතු අංශක 360යි නේ පුතේ. එක බාහිර කෝණයක අගේ අංශක 30ක් නම් අපිට බලන්න වෙනවා ඒක 30ෙන් බෙදුවාම පාද ගාන නෙමෙයි කෝණ ගාන එනවා. ඇයි? ඔක්කොම කෝණ 360යි නම් එක් කෝණයක් අංශක 30 නම් එක් කෝණයක අගය 30යි නම් ඒ 30ම කීයක්ද කියලා බලන්න 30ෙන් බෙදන්න. ඒක තමයි කියන්නේ පාද ගාන කියන්නේ. මොකද කෝණ ගාන කියන්නේ පාද ගානට සමානයි. පාද ගානට කෝණ ගානට සමානයි. ඇත්තටම 360 එක කෝණයකගේ බෙදුවම ලැබෙන්නේ පාද ගාන නෙවෙයි පුතේ. කෝණ ගාන. නමුත් අපි දන්නවා පාද ගානට කෝණ ගාන සමාන. පාද ගානට කෝණ ගාන සමාන. නේද? ආන්නේ නිසා 360 එක් කෝණයකගේ බෙදුවා පාද ගාන 12. පාද ගාන 12. 360 බෙදනවා 12. द्वादश शास्त्र पाद 12 තියෙන එක. නම අහලා නැහැ. පාද ගාන විතරයි. අභ්‍යන්තර කොණයක් 156ක් වන අභ්‍යන්තර කොණයක් 156ක් වන බහුවස්තයක පාද ගාන කියද කියලා. විස්තර වෙලම ගන්න ඕනි බාහිර කොණයක අගය. බාහිර කොණයක අගය වෙන්නේ 180ෙන් 156ක් අඩු කරනවා. 10න් 6ක් අඩු කරාම 4යි 10න් 6ක් අඩු කරාම 4යි 7න් 5ක් 2යි අංශක 24. ඔන්න අපි ගන්නවා පාද ගණන කියලා 360යි බාහිර කොණ සියල්ල එකතු. ආන් එක බෙදනවා 24යි 12 හේවා 2යි 12 හේවා 3යි බිඳුවයි 30ට 2 හේවා 15යි
පාද ගන්න 15යි. පාද ගන්න 15යි. බලන්න පුතේ එක ගත්ත විදිය අභ්‍යන්තර කෝණ එකයි බාහිර කෝණ එකයි දෙකේම එකතුව අංශක 180 නිසා 180 අඩු කළා 180 අභ්‍යන්තර කෝණයගේ අඩු කළා බාහිර කෝණයක අගය ගන්න. මේක සමිති බහුවස්තයක් නම් හැම බහුවස්තේ බාහිර කෝණ හැම එකක්ම සමානයි. 360 24 360 24 බෙදුවාම උන්න ලැබෙන පාද ගන්න 15. පාද ගන්න 15. මෙම බහුවස්තේ පාද ගන්න 15ක් කියලා නම් උත්තරේ. තේරුණේ නැති දරුවන්ට දොස්සන්න. නෑ. ඒක අඩුපාඩු ටිකක් තියෙනවා නම් හදාගන්න පුතේ. තව තියෙනවා 59 වෙනි ගාන. මොකද්ද කියන්නේ? x e i y a අභියසය. දොර මේ රූපය බලන්න. 59 වෙනි ගානේ බහුවස්තනේ තියෙන. මේ ආකාරයට ගත්තම මේ තියෙනවා මෙතන කෝණ x මෙතන කෝණ y. හරිද? මෙතන 107ක් කියලා දීලා තියෙනවා. මෙතන x කියලා දීලා තියෙනවා. මෙතන 101ක් තියෙනවා. මෙතන 90ක් තියෙනවා. මේ ගන්නවා පුතා x වල අගයස. පුතා මේ රූපේ මොකක්ද? පාද පහක් තියෙන රූපය මොකක්ද? පංචාස්ත්‍ය. කඩදාවට සමිති පංචාස්ත්‍ය කියන්නේ පාපුතේ පංචාස්ත්‍යයක් නේ. සමිති කියලා අපි දන්නේ නැහැ. කොහොමද සමිති නම් කෝණ සමාන වෙන්න බෑ. දැනටම කෝණ සමාන නැති බව පේනවා. එහෙනම් මේක සමිති වචනේ වැරදි. මේක පංචාස්ත්‍ය. පුතා ගන්නවා පංචාස්ත්‍යක අභ්‍යන්තර කෝණවල අයිතිය සාන්නේ 180 වරක් 5 ඍණ 2 එන් වෙනුවට 5 දැන් 180 වරක් 3 180 වරක් 3 540යි අභ්‍යන්තර කෝණ සියල්ලේ අයිතිය ඉස්සෙල්ලා හොයාගෙන ඒක සූත්‍රයක් වශයෙන් දීලා නැහැ කොහෙම දැනගවත් පංචාස්ත්‍යක අභ්‍යන්තර කෝණ වල එකතුව 540යි අපි දන්නවා ඕනම බහුවස්ත්‍යක අභ්‍යන්තර කෝණ වල අයිතිය අංශක 300 අභ්‍යන්තර කෝණ වල අයිතිය 180 වරක් එන් ඍණ 2 පාද ගන්න 5යි දෙකක් අඩු කරා 3යි 3 වරක් 180 540 ඔන්න සම්බන්ධතාවය ගොඩනගනවා මේ x එකතු කිරීම 107 එකතු කිරීම ආයම x එකතු කිරීම 90 එකතු කිරීම 101 සමානයි කාටද 540යි එතකොට මෙතන x එකතු කළා අපිට x 7.7 1යි 8යි බිඳුවයි 9යි 9යි බිඳුවයි 9යි 1යි බිඳුවයි 1යි 1යි 2යි සමානයි 540ට දැන් අපිට පුළුවනි මේ පැත්තේ 2x අනි කරගෙන මේ පැත්තේ තියෙන ධන 298 එහා පැත්තට ගෙනියන්න ධන 298ට ගෙනිච්චාම මේ වගේ ගානක් අඩු කරනකොට පුතාට ලේසියෙන් අඩු කරන්න පුළුවන් 540න් 300ක් අඩු කරලා 540න් 300ක් අඩු කරාම 240 240 දී දෙක එකතු කරා 2x සමානයි 241යි මේ පැත්ත දෙකෙන් බෙදලා මේක දෙකෙන් බෙදුවා x සමානයි 121ක් කියලා එනවා x ලාගේ 121යි පුතා දන්නවනේ ඒ ගත්තේ මේක පංචාස්ත්‍යක අභ්‍යන්තර කෝණ වල අයිතිය අපි වෙනම හේතුවක් ඇතුලේ තියෙන කෝණ සියල්ල එකතුව 540ට සමාන කරා 2x ධන 100x ධන 107 ධන x ධන 90 ධන 101 සමානයි 540 107යි 90යි 101යි එකතු වුණාමයි 298 ඒ 298 එහා පැත්තට යනකොට ඍණ වෙලා උත්තරය 242 242 බලන්න පුතේ 242 දෙකෙන් බෙදුවාම 121යි x වල අගේ 121 පුතා ඊළඟට ඔයා දන්නවා xk yk එකතුව සමාන වෙනවා කඩද අංශක 180 අංශක 180 x ධන y සමානයි අංශක 180 x සඳහා දීලා තියෙන අගය අංශක 121 ධන y සමානයි අංශක 180 එතකොට y සමානයි පුතේ 180න් 121ක් අඩු කරනවා y වලගේ සමානයි 10න් එකක් 9යි එතෙන්ට 7න් දෙකක් 5යි උත්තරය 59යි කියලා y වලට අගය ලැබෙනවා ගන්න 1 සිට 10 තෙක් ඒ කියන්නේ 1 සිට 10 තෙක් කියනකොට පුතේ 1යි 10යි දෙන්න අයිති 1 සිට 10 තෙක් අංක සටහන් කර ඇති
කාඩ්පත් 10 බැගින් බෑගයක් 10ක් කාඩ්පත් 10ක් බෑගයක් තුල ඇත. ඉන් කාඩ්පතක් ගැනීමේ පරීක්ෂණයේ නියති අවකාශය. නියති අවකාශය පුතා දන්නවා කියලා ලියන විදිය. කොහොමද නියති අවකාශය ලියන්නේ? මේක 60 වෙනි ගාන රොමිලක්කංගික නියති අවකාශය සංකේතය S සමාන ලකුණ දාලා සංගල වරහන ඇරියා 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ඊළඟට එනවා රොමිලක්කන් දෙක දෙකකින් කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය T ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය T ඊනම් සංගල වරහනක් ඇතුලේ 2, 3, 5, 7 ඉතරයි 9, 10 ප්‍රථමක නෙමෙයිනේ එක ප්‍රථමක නෙමෙයිනේ ප්‍රථමක වෙන්නේ 2, 3, 5 ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය T නම් ඊළඟට අහනවා NT කියන්නේ number of T කුලකේ ඊයක් සිදුවීමේ අවයව ගණනද 1, 2, 3, 4යි NT 4යි රොමිලක්කත් 3 ආනවා මොකද්ද PT සම්භාවිතාවය probability of T PT කියන්නේ එක probability of T PT මෙන්න ගන්න විදිය PT සමානයි NT බෙදීම NS NT බෙදීම NS NT කියන්නේ 4යි NS කියන්නේ 10යි 10යි 4යි කියන්නේ දෙකේවා 2යි දෙකේවා 5යි උත්තරය PT probability of T උත්තරය 10යි 4යි මුළු නියති අවකාශය අවයව ගන්න 10යි අදාළ සිද්ධියේදී හැකියාව 8යි 10යි 8යි මේ 10යි 4යි TP මේ අවයව ගන්න 4යි 10යි 4යි උඩක් කරාම 5න් 2 4 වෙනි එක අහනවා 4 වෙනි ප්‍රශ්නේනේ 61 පිළිගන්න ඒක එච්චරයි දුන්නේ අහන්නකෝ ලැබෙන්න පුළුවන් විය හැකියාවන් සියලු ප්‍රමාණය අපි කියනවා නියති අවකාශය කියලා වෙන්න පුළුවන් සියලු විය හැකියාවන් නියති අවකාශය T කියලා කියන්නේ යම් සිදුවීමට ඇති හැකියාව මොකද ප්‍රථමක සංඛ්‍යාවක් වීමට ඇති හැකියාව. එතකොට NT කියන්නේ මේ අවයව ගන්න. PT කියන්නේ probability of T සමානයි NT බෙදීම NS. NS 10යි NT 4යි 10යි 4යි කියන්නේ ගුණා කරාම 5න් 2 ඊළඟට පුතා 61 වෙනි ගානටයි අපි යන්නේ අවධානයෙන් බලා ගන්න. සර්ව සම පබළු දෙකක් කොළ තුනක් නිල් හතරක් රතු. එතකොට පුතේ දෙකක් කොළ පාටයි සර්ව සම කියන්නේ හැම පැත්තෙම සමාන. නිල් පාට 3යි රතු පාට 4යි. ආම්බුලන්ස් පබළුවක් තෝරා ගන්න පරීක්ෂණයකදී රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. උදා දන්නවා ඔක්කොම පබළු තියෙනවා 2යි 3යි 5යි 4යි 9යි. ඔක්කොම පබළු තියෙනවා 9යි. ඒකෙන් රතු පබළු තියෙන්නේ පුතේ රතු පබළු තියෙන්නේ 2යි. නෑ රතු පබළු 4යි. එහෙනම් රතු පබළුවක් තියෙන්නේ සම්භාවිතාවය 9න් 4යි. කොහොමද 9 ආවේ? නිල් කොළ පාට පබළු 2යි නිල් පාට පබළු 3යි රතු පාට පබළු 4යි කියලා පබළු ඔක්කොම 9ක් තියෙනවා. 9න් අපිට අහනවා රතු පබළුවක් වීමේ සම්භාවිතාව 9න් 4යි. කොළ පබළුවක් වීමේ සම්භාවිතාව. මොනවාද පුතේ කොළ පබළු කියන්නේ? කොළ පබළු තියෙනවා මෙතන 3ක්. නෑ 2ක්. 9න් 2යි කොළ පබළුවක් වීමේ සම්භාවිතාව. තුන්වෙනි ප්‍රශ්නේ නිල් හෝ කොළ කිව්වම නිල් පාට ඒවා තියෙනවා 3ක්. 2ක් තියෙන කොළ පාට. හෝ කිව්වම දෙක එකතු කරනවා එය 9න් 5යි. 9න් 5යි නිල් හෝ කොළ. නිලුයි කොළයි දෙක එකතු කරා. නිල් පාට 2යි නිල් පාට 3යි කොළ පාට 2යි. නිල් පාට 3යි කොළ පාට 2යි. නිල් හෝ කොළ කිව්වම ඔක්කොම තියෙනවා 5. 100ට 9න් 5. නිල් හෝ කොළ 9න් 5. අත උස්සන්න පුතේ ඒක තේරුනේ නැති අය. සම්භාවිතාව ප්‍රකාශ කරනකොට මුළු සිදුවීම් ගාන යට අදාළ සිද්ධියේ අවයව ගාන උඩ එහෙම තමයි භාග නිරූපණය කිරීමක් කරන්නේ. 62 වෙනි ගාන බලන්න පුතා. පහත දී ඇති රූපේ දැක්වෙන්නේ අරය 14ක් උප්පොකුලකි. ඒ වටේට මීටර 7ක් පළල මල් වැව් කොටසක්.
තියෙනවා කියලා කියනවා. උදාට පේනවානේ මේ 62 වෙනි ගාන පුතේ වෘත්ත පරිධිය සහ වර්ගඵලය කියන මාතෘකාව තමයි මේකෙන් පරීක්ෂාවට ලක් කරන්නේ. පොකුණක් තියෙනවා. ඒ පොකුණේ අරය මීටර් 14. ඒ පොකුණ වටේට මල් බවක් තියෙනවා. ඒ මල් බවක කොටසේ පළල දීලා තියෙනවා පුතේ 1 මීටර 7ක් කියන. 1 මීටර 7ක් කියන. අපි ගන්නවා පොකුණේ පරිවිතිය. දරුවනේ පොකුණ මේකනේ. දර පොකුණේ පරිවිතිය වෙන්නේ පොකුණේ වටේ දිග වෙන්නේ වෘත්තයක වටේ. වෘත්තයක වටේ දිග කියන්නේ වෘත්තයක පරිධිය. වෘත්තයක පරිධිය. වෘත්තයක පරිධිය සන සූත්‍ර දෙකක් අපි ගන්නවා. ඇත්තටම දෙකක් නෙමෙයි එකක් ඒක. නමුත් ඒක දෙකක් ඇටියට ඉතන දරුවෝ කියන්නේ වෘත්තයක පරිධිය සමානයි පුතේ 2πr. ඒ නැත්තම් πd 2πr දුවත් එකයි πd දුවත් එකයි. 2 කියන්නේ දෙක, π කියන්නේ 722, r කියන්නේ පුතේ 14යි. මොනවා? මීටර. 7ට 7 2යි 14ට 2යි. දෙවරක් 22 44යි. 44 වරක් 2 88යි මීටර 88යි. පරිධිය 88යි මීටර 88යි. පරිධිය මීටර 88යි. ඊළඟට අහනවා මේ කොටසේ එන්න මෙහෙම මල් වවා ඇති කොටස සහිතව පොකුණේ වර්ගඵලය. කතු පුතේ කියන්නේ මල් වවා ඇති කොටස සහිතව පොකුණේ වර්ගඵලය. මල් වවා තියෙන එකයි පොකුණයි දෙකේම වර්ගඵලය මෙහන්. මල් වවා ඇති කොටස සහිතව පොකුණේ වර්ගඵලය එක්වම මේ සමස්ත වර්ගඵලය ගැන මෙහන්. තොඩේ වර්ගඵලය අපි හොයන්නේ මෙහෙමනේ පුතේ. රෝබෙලක්ත් දෙකකින් අහනවා ඒ වර්ගඵලය සමානයි πr වර්ග. මම අහනවා පුතේ පොකුණයි මල් බවා ඇති කොටසයි දෙකම අපට ගන්න නම් පොකුණටයි මල් බවා ඇති කොටසයි දෙකම වර්ගඵලය ගන්න නම් ඒ දෙන්නම සංයුක්ත කරලා ගත්තාම අරය කීයද පුතේ? මෙතන ඉඳලා මෙතෙන්ට 14යි මෙතන ඉඳලා මෙතෙන්ට 7යි. මෙතන ඉඳලා මෙතෙන්ට 14යි මෙතන ඉඳලා මෙතෙන්ට 7යි. සම්පූර්ණ පොකුණයි මල් වැවු කොටසයි දෙකේ උදාට පේනවනේ මෙන්න මේක තමයි මල් වගා කරලා තියෙන්නේ. පේනවද? දෙකේ මල් වගා කරලා තියෙන්නේ. එතකොට මේ මල් වගා කරලා කොටසයි පොකුණයි දෙක එකතු කරා සම්පූර්ණ වර්ගඵලය වෙන්නේ අරය සෙන්ටිමීටර් 21ක වෘත්තයක වර්ගඵලය. අරය සෙන්ටිමීටර් 21ක් වන වෘත්තය π කියන්නේ 7 22 වැඩි කිරීම 21. 7ට 7 එකයි 21ට 7 වතුන. තුමරත් එක 6යි තුමරත් එක 6යි එක ගුණ කරනවා 21. ඔන්න බලන්න 76න් 21 ගුණ කරනවා 6 වරක් එක 6යි 6 වරක් දෙක 12. ආයෙත් සරයක් ඒකමනේ වැඩි කරාම 6 වරක් එක 6යි 6 වරක් දෙක 12. 6යි 8යි 3යි 1යි 1386ක් වුණාද වර්ග මීටර. 1386ක් වුණාද වර්ග මීටර. තේරුණේ නැති අතොස්සක් වර්ග මීටර 1386කම මල් බවලක් තියෙනවා පොකුණක් තියෙනවා. මල් වැව කොටසයි පොකුණයි දෙකේම වර්ගඵලයයි වෙනවා. ඊළඟට අහනවා පුතා පොකුණේ වර්ගඵලයස. ඔන්න පොකුණ විතරක් අහන්න. පොකුණේ වර්ගඵලය. ඒ වෘත්තයක වර්ගඵලය πr වර්ග. π කියන්නේ 722. r කියන්නේ 14 ගුණ කිරීම 14. 7 17 එකයි 14ට 2යි. දෙවරක් 22 44යි 1 14 වැඩි කරනවා. උත්තරය 616ක් එනවා වර්ග මීටර. වර්ග මීටර 616. ඊළඟට අහනවා පුතා ඊළඟට අන්තිම කොටස අහනවා මල් බවා ඇති කොටසේ වර්ගඵලය. මල් සහ පොකුණ දෙකම 1386යි පොකුණ විතරක් 616යි. මල් වැවීමයි පොකුණයි දෙකම 1386යි පොකුණ විතරක් 616යි. එහෙනම් මල් වැවු කොටසේ වර්ගඵලය මල් වැවු කොටසේ වර්ගඵලය 1386යි 616ක් අඩු කරනවා 616ක් අඩු කරනවා වර්ග මීටර වලින් අඩු කරන්නට වර්ග මීටර 6ක් 6යි 8න් එකක් 7යි 13න් 6ක් අඩු කරාම 7යි වර්ග මීටර 770ක් මල් මතක් කරලා තියෙන මේ වටේ තියෙන රාමුවේ වර්ගඵලයක් මල් සහ පොකුණ දෙක එකතු කරාම 1386යි පොකුණ විතරක් 616යි මල් සහ පොකුණෙන් පොකුණ අයින් කරාම මල් ඉතිරි වෙනවා. දැන්
ඊළඟට කියනවා පුතේ පහතදී ඇති රූප වල වර්ගඵල සර්. දන්නවා 63 වෙනි ගානේ පළවෙනි එක දීලා තියෙනවා ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. භාග්‍ය වැඩි කිරීම ආදානකයේ 12 වැඩි කිරීම ලම්බකුස 9යි. 12ට දෙකේව 6යි. 6 වරක් 9 පඩස් 4ක් වර්ග සෙන්ටිමීටර්. රෝමිලක්කන් දෙක බලන්න. දෙකෙන් අහනවා ඒ ත්‍රිකෝණයක් පුතේ. මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණයක්. මෙන්න මේව දීලා තියෙනවා. මේ පාදය 18යි. මෙම කඩේරක් දීලා මේ මාවා මෙතන 6යි මෙතන 8යි. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයක්. දැන් අපිට මෙතන තව 10යි කියලා දීලා තියෙනවා. ඒක ඉතින් අදාළ නැහැ. ඒක ඕන නැහැනේ. ඕන වෙන්නේ ආධාරකයේ 10යි ලම්බ කුස 8යි. ආධාරකයේ 10යි ලම්බ කුස 8යි. එනම් අපි දන්නවා වර්ගඵලය සමාන වෙනවා. භාග්‍ය වැඩි කිරීම ආධාරකයේ 8යි ලම්බ කුස වෙන්නේ 8යි. 18ට දෙකේව 9යි. 9 හරක්කට 72යි වර්ග සෙන්ටිමීටර්. තේරුණාද පුතේ? ඊළඟට බලන්න තුන්වෙනි කොටසේ කියන්නේ සමාන්තරාංශය. සමාන්තරාංශයක පුතා දන්නවා වර්ගඵලය වෙන්නේ ආධාරකය 25යි cm. ලම්බක උස 15යි cm. ආධාරකය 25යි cm. ලම්බක උස 15යි cm. cm වැඩි වුණාම cm දෙකේ බලය. 15 පහ 75 පහක් ඉදිරි. 15 දෙක 30යි 7යි 38යි. 375 वर्ग सेंटीमीटर කියලා උත්තරේ දෙන්න. 375 वर्ग सेंटीमीटर. අමාරුනේ. මෙන්න පුතේ හතරවෙනි ගාන. මේ වගේ සමාන්තරාංශයක් දීලා තියෙනවා. මම කට්ටක් ගාලා කරනවා මේක ලේසි ගණන් ටිකක් නිසා. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තර බව දීලා තියෙනවා. ඊළඟට පුතේ මෙතන ඉඳලා මෙතෙන්ට ලම්බක බව දීලා තියෙනවා. එය 27ක් cm කියලා තියෙනවා. මේක 13ක් cm කියලා තියෙනවා. මේක 24යි cm කියලා දීලා තියෙනවා. දැන් පුතාට පේනවා ආධාරකයේ ලෙස 24 නෙවෙයි ගන්න. ආධාරකයේ ලෙස අපි ගන්න ඕනි 13. මොකද ලම්බකුස 24 තියෙන නිසා ආධාරකයේ ලෙස අපි ගන්න ඕනේ පුතේ 13. ආධාරකයේ 13යි. වර්ගඵලයේ සමානයි. ආධාරකයේ 13යි ලම්බකුස 27. එහෙනම් 27 13ෙන් ගුණ කරනවා. තුන්වරක් 7 21කින් දෙකක් ඉදිරි. තුන්වරක් දෙක 6යි 6 2යි 8යි. එක්වරක් 7 7යි එක්වරක් 2 2යි. 1යි 8යි 7යි 15 එකක් ඉදිරි 3යි. අවසන් පිළිතුර 351යි වර්ග සෙන්ටිමීටර් කියලා අවසන් පිළිතුර ලැබෙනවා. ඊළඟට කියනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ වගේ රූපයක්. මේකට කියන්නේ ත්‍රපේසියම කියලානේ. සමාන්තර පාද දෙකක් තියෙනවා. සමාන්තර නොවන පාද දෙකක් තියෙනවා. මේක 18යි මේක සෙන්ටිමීටර් 12යි. දෙන්න අතර තියෙන කෙටිම දුරක් දීලා තියෙනවා. මේ දෙන්න සමාන්තර බව තියෙනවා. කෙටිම දුර 13ක් cm කියලා දීලා තියෙනවා. දන්නවා මෙන්න මේ ත්‍රපේසියමේ වර්ගඵලය සමාන වෙනවා. ත්‍රපේසියමේ වර්ගඵලය සමාන වෙනවා. වර්ගඵලය සමානයි. භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බක උස. භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බක උස. ඒත් අපි දන්නවා මෙතනදී වෙනදී භාග්‍ය ගුණ කිරීම එක සමාන්තර පාදයක් 18යි අනෙක් සමාන්තර පාදේ 12යි. ලම්බක උස තමයි 13. පැහැදිලි? සමාන්තර භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව. ඒත් අපිට පැහැදිලි වෙනවා මෙතනදී භාග්‍ය වැඩි කිරීම 18යි 12යි එකතු කරාම 30යිනේ. ඔන්න එක ගුණ කරනවා 13. 30ට දෙකේවා 15යි. එතකොට අපිට වෙනවා 15 වරක් 13. 15 වරක් 13. 15 වරක් 13. 15 වරක් 3 45 ඉදිරි. 15 වරක් එක 15 4යි 19 පුතේ වර්ග සෙන්ටිමීටර් 195. මතක තියාගන්න ත්‍රපේසියමක වර්ගඵලය කියන්නේ භාගයේ ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතු. සමාන්තර පාද දෙකේ එකතු. භාගයේ ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතු. ගුණ කිරීම ලම්බක උස. ලම්බක උස කියන්නේ පුතේ සමාන්තර පාද දෙක අතර කෙටිම දුර. ඉතින් එක සමාන්තර පාදයක් 18යි. අනික 12. ආන්ගේ දෙක එකතු කරාම 30ක් ආව. ඒ දෙන්න අතර කෙටිම දුර ලම්බක උස 13යි. ඒතකොට 12යි 18යි 30යි එකට බෙදුවා 15යි. අලසරත් 13 195යි කියලා උත්තරේ.
හොඳයි. එහෙනම් සියලු දෙනාට දරුවන් සන්නයි දෙවියන්යි පරිස්සමින් ඉඳලා වෙලා